මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හවුල් ව්‍යාපාර පුනරීක්ෂණ අභ්‍යාසංක 8. ඔබට තිරයේ පැහැදිලිව දැක්වෙනවා ඇති මේ අභ්‍යාසයට අදාළ ආකෘති පිළිල කරගෙන තියෙන ආකාරය. මුලින්ම මම ආදායම් ප්‍රකාශනය රූල් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් තනි ව්‍යාපාරික ආදායම් ප්‍රකාශනය හා සමානයි. අපට වෙනසකට දකින්න පුළුවන් හවුල් ව්‍යාපාර ආදායම් ප්‍රකාශනයක ශුද්ධ ලාභයට පස්සේ ලාභය විසර්ජනය කිරීමේ කොටසක් ඇතුළත් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි තනි ව්‍යාපාරයක නම් ඉන්නේ එක් අයිතිකරුවයි. නමුත් හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් කිහිප දෙනෙක් සිටින විට උපයන ලාභය හවුල්කරුවන් අතර සාධාරණව බෙදී යා යුතුයි. ඒ සඳහා භාවිතා කරනවා ක්‍රම තුනක්: ප්‍රාර්ථනට පොලී ලබා දීම, හවුල් වේතන ලබා දීම සහ ලාභ කොටස් ලබා දීම යන ක්‍රම තුන. ඒ නිසා ආදායම් ප්‍රකාශනයේ ශුද්ධ ලාභයට පහළින් විසර්ජන ගිණුමක් ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට ඔබට දැක්වෙනවා තිරයේ දැක ගන්න පුළුවන් ජංගම ගිණුම. හවුල් ව්‍යාපාරයක ජංගම ගිණුමක් භාවිතා කරන්නේ හවුල්කරුවන්ගේ කෙටි කාලීන හිමිකම වෙනස් වීමට අදාළ ගනුදෙනු සටහන් කිරීම සඳහා. ඒ වගේම මේ ආකාරයටම තව ගිණුමක් අපිට දකින්න පුළුවන් හවුල් ව්‍යාපාරයක. ඒ තමයි ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම භාවිතා කරන්නේ හවුල්කරුවන්ගේ දිගු කාලීන හිමිකම සටහන් කිරීම සඳහා. මේ අභ්‍යාසයේ මම ප්‍රාග්ධන ගිණුමක් රූල් කරලා නැහැ. මොකද මේ අභ්‍යාසයේ හවුල්කරුවන්ගේ පැමිණීමක් හෝ ඉවත් වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් වල ශේෂයන්ගේ වෙනසක් සිදු නොවන නිසා මම ප්‍රාග්ධන ගිණුමක් රූල් කරගෙන නැහැ. නමුත් හවුල්කරුවන්ගේ කෙටි කාලීන හිමිකම වෙනස් වීම සිදුවන නිසා මම ජංගම ගිණුමේ ආකෘතියක් සටහන් කරගෙන තියෙනවා. යම් අවස්ථාවක හවුල් ව්‍යාපාරයක මුළු හිමිකම ගණනය කරන්න කිව්වොත් මතක තබා ගත යුතුයි ජංගම ගිණුම් හා ප්‍රාග්ධන ගිණුම් යන දෙකේම එකතුව තමයි හවුල් ව්‍යාපාරයක මුළු හිමිකම විදිහට අපි දැක්විය යුතු වන්නේ. ඊළඟට ඔබට තිරයේ දිස් වෙනවා ඇති මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක ආකෘතිය. සාමාන්‍යයෙන් තනි ව්‍යාපාරයක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආකෘතිය හා සමානයි. වෙනසකට තියෙන්නේ තනි ව්‍යාපාරයක වගේ නෙවෙයි හවුල් ව්‍යාපාරයක හිමිකම දක්වන්නේ. අපි දන්නවා හවුල් ව්‍යාපාරයක හිමිකම කියන්නේ ප්‍රාග්ධන ගිණුම් හා ජංගම ගිණුම් වල එකතුව. ඒ නිසා අපි පිළිල කරන ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම් වල අවසාන ශේෂ තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම යටතේ දැක්විය යුතු වන්නේ. දැන් අපි බලමු අභ්‍යාසංක 8 කොහොමද විසඳන්නේ කියලා. අපිට මුලින්ම දීලා තියෙනවා ලසන්ත, වසන්ත හා සමන්ත විසින් පවත්වාගෙන හවුල් ව්‍යාපාරයේ පහත කොන්දේසි ඇතුළත්ව ඇත. යොදා ඇති ප්‍රාග්ධනයට 105ක පොලියක් ගෙවීමට. මම කලිනුත් සඳහන් කළා හවුල් ව්‍යාපාරයක උපයන ලාභය හවුල්කරුවන් අතර සාධාරණව බෙදන්න ක්‍රම තුනක් අනුගමනය කරනවා. කොටසක් ප්‍රාග්ධන පොලී වශයෙන් ලබා දෙනවා, කොටසක් හවුල් වේතන වශයෙන් ලබා දෙනවා, ඉතිරිය ලාභ කොටස් වශයෙන් බෙදා දීම සිදු කරනවා. මෙම හවුල් ව්‍යාපාරයේ හවුල් ගිවිසුමේ ඇතුළත් වෙලා තියෙනවා යොදා ඇති ප්‍රාග්ධනයට 105ක පොලියක් ගෙවන්න කියලා. ඒ නිසා අපි ශේෂ පිරිච්මේ ප්‍රාග්ධන ශේෂ බැලුවොත් ලසන්තගේ ප්‍රාග්ධන ශේෂය 3000යි, වසන්තගේ ප්‍රාග්ධන ශේෂය 2800යි, සමන්තගේ ප්‍රාග්ධන ශේෂය 2000යි. මේ ශේෂයන් වලට අපි 105ක් ගණනය කළොත් ලසන්තට ප්‍රාග්ධන පොලියෙන් ඕන 3000ට 105ක් 150යි, වසන්තට 2800ට 105ක් 140යි, සමන්තට 2000ට 105ක් 100යි. මෙන්න මේ ප්‍රාග්ධන පොලී ගිණුම්ගත කරන ද්විත්ව සටහන තමයි ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර. ලාභ විසර්ජන ගිණුම හර කිව්වහම ආදායම් ප්‍රකාශනයේ සුද්ධ ලාභ විසර්ජනය කරන කොටසට අපි එන්න ඕන. එතන අපි දන්නවා ලාභ විසර්ජනය කරන කොටසක් වෙන් වෙලා තියෙනවා. එහෙමනම් ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර කියන ද්විත්ව සටහනේ මම දැන් ලාභ විසර්ජන ගිණුම හර කරනවා. ලසන්තට ප්‍රාග්ධන පොලී 150යි,
වසන්තර ප්‍රාර්ධන පොලි 140යි සමාන්තර ප්‍රාර්ධන පොලි 100යි. එහෙමනම් ලාභ විසර්ජන කිරීම හරකලා දැන් මම ජංගම ගිණුම බැර කරනවා. ප්‍රාග්ධන පොලි කියලා ලසන්තට 150යි වසන්තට 140යි සමන්තට 100යි. ඔබට තිරේ පැහැදිලිව දිස්සෙනවා ඇති. ලාභ විසර්ජන ගිණුම හරකලා ජංගම ගිණුම බැර කිරීම සිදු කළා. මම තාම ජංගම ගිණුම වල ආරම්භක ශේෂ සටහන් කළ නැහැ. අපි ශේෂ පිරිසීමේ තියෙන අයිතමයන් ඇතුළත් කරන අවස්ථාවේදී ජංගම ගිණුම් වල ආරම්භක ශේෂ ඇතුළත් කරගමු. ඒ සඳහා මම ඉඩ තියලා තිනවා ඔබට පැහැදිලිව දැක්වෙනවා ඇති. ඊළඟට හවුල් ගිවිසුම ඇතුළත් වෙනවා මාසකට ලසන්තට රුපියල් 10000ක්ද සමන්තට රුපියල් 20000ක්ද බැගින් හවුල් වේතන ගෙවීමට. අපි මතක තබා ගත යුතුයි මාසකට හවුල් වේතන ලබා දී තිබුණොත් ඒ 12න් වැඩි කර වර්ෂයට අදාළ හවුල් වේතන ගණනය කරගත යුතුයි. මාසකට ලසන්තට 10000යි නම් අවුරුද්දකට 120000ක් වෙනවා. සමන්තට මාසකට 20000යි නම් ඔහුට වර්ෂයකට 240000ක් වෙනවා. එමනම් මේ හවුල් වේතන විසර්ජනය කිරීමේ දිත්ව සටහනත් ප්‍රාර්ධන පොලි විසර්ජනය කිරීමේ දිත්ව සටහනමයි ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර. මතක තබා ගත යුතුයි ලසන්තට 120යි වසන්තට හවුල් වේතන තිබ්බේ නැහැ. සමාන්තර 240යි. එහෙනම් ලාභ විසර්ජන ගිණුම හර කළා. දැන් මම ජංගම ගිණුමට බැර කරනවා. හවුල් වේතන ලසන්තට 120යි වසන්තට නැහැ. සමන්තට 240යි. ඊළඟට මේ හවුල් ගිවිසුමේ ඇතුළත් වෙලා තියෙනවා ලාභ 3-2 අනුපාතයට බෙදාගත යුතුයි කියලා. නමුත් අපිට තාම ලාභයේ 3-2 අනුපාතයට බෙදන්න බැහැ. මොකද ආදායම් ප්‍රකාශනයේ ලාභය ගණනය කළා අවසන් නැති නිසා ඒ ගැළපිල්ල අපි එහෙමම තියලා හවුල් ගිවිසුමේ ඊළඟ කරුණට යනවා. ප්‍රාර්ධනයට අමතරව සපයා ඇති ණය සඳහා 105ක වාර්ෂික පොලියක් ගෙවිය යුතුයි. මෙතනදී ඔබ මතක තබා ගත යුතුයි හවුල්කරුවෙක් හවුල් ව්‍යාපාරේ ණය දීලා පොලි සම්බන්ධයෙන් කිසිම සටහනක් අපට දීලා නැත්නම් ඒත් අපි 105ක පොලි ගණනය කළ යුතුයි 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වන වගන්තියට අනුව. ඔබ මතක තබා ගත යුතුයි හවුල්කරුවෙක් ප්‍රාර්ධනයට අමතරව ණය සපයා ඇති විටක ණය පොලි සම්බන්ධයෙන් හවුල් ගිවිසුමේ සටහනක් ඇතුළත් වෙලා නැත්නම් ඔබ විසින් 105ක ණය පොලි ගණනය කළ ගැළපීම් කළ යුතුයි. ඊට හේතුව තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියේ කියනවා ප්‍රාර්ධනයට අමතරව සපයා ඇති ණය සඳහා 105ක පොලියක් ලබා දිය යුතු බව. කෙසේ නමුත් මේ අභ්‍යාසයේ ප්‍රාර්ධන පොලි ණය පොලි අනුපාතය අපට දීලා තියෙනවා 105ක් ගණනය කරන්න කියලා. අපි ශේෂ පිරික්සීමේ බලමු ප්‍රාර්ධනයට අමතරව ණය ලබා දුන් හවුල්කරු කවුද කියලා. ශේෂ පිරික්සීමේ ඉන්නවා ලසන්ත දීලා තියෙනවා හවුල් ව්‍යාපාරයට 400ක ණය මුදලක්. එවන මේ 400ක ණය මුදලට අපි 105ක් බැලුවොත් ණය පොලි එනවා 20ක්. මේ ණය පොලි ගලපන දිත්ව සටහන තමයි ලාභ ගිණුම හර ණය පොලි ගිණුම බැර. ලාභ ගිණුම හර කිව්වම මම ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වියදම් වල ලියනවා. මොකද හවුල් ව්‍යාපාරයට මේක වියදමක්. ඒ නිසා ආදායම් ප්‍රකාශනයේ වියදම් යටතේ වාර්තා කරන්න ඕන. එහෙමනම් ණය පොලි ගිණුම හර ජංගම ගිණුම බැර නැත්නම් ලාභ ගිණුම හර ජංගම ගිණුම බැර. ඒ නිසා මම ආදායම් ප්‍රකාශයට හර කරනවා ණය පොලිය 20ක්. ඒක අදාළ හවුල්කරුට ලැබිය යුතු නිසා ජංගම ගිණුමට බැර කළ යුතුය.
අපි දන්නවා ඒ ණය ලබා දුන්නේ ලසන්ත. ඒ නිසා අපි ඒ ණය පොලිය ලසන්තට දෙන්න ඕන 20ක්. එහෙනම් ඔබ මතක තබා ගත යුතුයි හවුල්කරුවෙක් ප්‍රාග්ධනයට අමතරව ණය සපයා ඇති විටක හවුල් ගිවිසුමේ ණය පොලිය සම්බන්ධයෙන් වගන්තියක් ඇතුළත් වෙලා තියෙනවා නම් ඒ වගන්තියට අනුව ණය පොලිය ගණනය කළ යුතුයි. එසේ හවුල් ගිවිසුමේ වගන්තියක් ඇතුළත් වෙලා නොමැති අවස්ථාවකදී 1890 හවුල් ව්‍යාපාර ආඥා පන්ති 24 වන වගන්තියට අනුව 5%ක ණය පොලියක් ඔබ විසින් ගණනය කළ යුතුයි. දැන් මේ අභ්‍යාසයේ හවුල් ගිවිසුමේ තියෙනවා 5%ක ණය පොලිය දෙන්න කියලා. ඒ නිසා අපි හවුල් ගිවිසුමට අදාළව ණය පොලිය ගණනය කළාම ණය පොලිය 20ක් ආවා. මේ ණය පොලිය හවුල් ව්‍යාපාරයට වියදමක් නිසා ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වියදම් යටතේ වාර්තා කළා. ඒ වගේම ඒ ණය පොලිය අදාළ හවුල්කරුට ලැබී යුතු නිසා ජංගම ගිණුම බැර කළා. එහෙමනම් මේ ණය පොලිය වල දිත්ත සටහන ණය පොලිය ගිණුම හර එහෙම නැත්නම් ලාභ ගිණුම හර ජංගම ගිණුම බැර. ඊළඟට අපි ශේෂ පිරීක්ෂණයෙන් පස්සේ තියෙන අතිරේක තොරතුරු බලමු. පළවෙනි අතිරේක තොරතුර තමයි 2020 3.31 දින තොගේ පිරිවැය 500යි ශුද්ධ උපලබ්ධි අගය 450යි. අපි මේ වෙනකොටත් දන්නවා විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී අපි අවසන් තොගේ විදිහට ඇතුළත් කරන්නේ අනිවාර්යෙන්ම තොගේ පිරිවැය. එහෙනම් තොගේ පිරිවැය 500යි මම ඒක විකුණුම් පිරිවැය ගණනය කිරීම සඳහා ආදායම් ප්‍රකාශනයේ සටහන් කළා. ඔබ මතක තබා ගත යුතුයි අනිවාර්යෙන්ම විකුණුම් පිරිවැය ගණනය කරන අවස්ථාවේදී තොගේ පිරිවැය තමයි විකුණුම් පිරිවැය යටතේ අවසන් තොගේ ලෙස දැක්විය යුත්තේ. ඒ වගේම තමයි අපි මූල්‍ය තත්ත්වයේ පෙන්වන්න ඕන අවසන් තොගය. හැබැයි මූල්‍ය තත්ත්වයේ අවසන් තොගේ විදිහට පෙන්වන්නේ තොගේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධිය නගයන්ගෙන් වඩා අඩු වගය. මම කලින් සඳහන් කළා තොගේ පිරිවැය 500යි ශුද්ධ උපලබ්ධියගේ 450යි. එමනම් වඩා අඩු වගේ 450 නිසා මම මූල්‍ය තත්ත්වයේ දැක්ුවේ 450. ඊළඟ කාරණය තමයි පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු නම් එතන වෙනස ව්‍යාපාරයට පාඩුවක්. ඒ වෙනස වෙනත් වියදම් යටතේ දක්වන්න ඕන තොග කපා හැරීම් කියලා. වෙනත් වියදම් යටතේ දැක්විය යුතුයි තොග කපා හැරීම් කියලා. 50. ඔබට පැහැදිලිව දැක්වෙනවා ඇති මම වෙනත් වියදම් යටතේ වාර්තා කළා තොග කපා හැරීම් කියලා 50. එමනම් මම ආයිත් සඳහන් කළොත් විකුණුම් පිරිවැය ගණනය කරන්න අපි අවසන් තොගේ විදිහට ගත්තේ තොගේ පිරිවැය. ඒක අනිවාර්යයෙන්ම පිරිවැය ගත යුතුමයි. මූල්‍ය තත්ත්වයට පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධියගෙන් වඩා අඩු වගේ ගන්න ඕන. ඒ නිසා අපි මූල්‍ය තත්ත්වයේ දැක්ුවේ 450. පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු නිසා එතන වෙනස අපි පාඩුවක් විදිහට වෙනත් වියදම් යටතේ වාර්තා කරන්න ඕන. ඒ නිසා ඔබට තිරිය පැහැදිලිව දැක්වෙනවා ඇති මම වෙනත් වියදම් යටතේ වාර්තා කළා. ඊළඟට අපට සඳහන් කරනවා දෙවෙනි ගැළපිල්ලේ ගොඩනැගිලි 5%ක්ද මෝරත 10%ක්ද වාර්ෂිකව සරල මාර්ග ක්‍රමයට ෂෙයා කළ යුතුයි. අපි බලමු ශේෂ පිරීක්ෂණයේ ගොඩනැගිලි කොහොමද දැක්වෙන්නේ කියලා. ගොඩනැගිල්ල 4000ක් තියෙනවා. මේ 4000ට 5%ක් ෂෙයා කරන්න කියනවා. 4000ට 5%යි කියන්නේ 200යි. අපි දන්නවා වාර්ෂික ෂය හවුල් ව්‍යාපාරයට වියදමක්. ඒ නිසා මම පරිපාලන වියදම් යටතේ දානවා ගොඩනැගිලි ෂය 200යි. 4000ට 5%ක් තමයි අපිට ගොඩනැගිලි ෂය වාර්ෂිකව ගන්න කියන්නේ. 4000ට 5%යි කියන්නේ 200යි. මේ වාර්ෂික ෂය සමුච්චිත ෂය එහෙම නැත්නම් වාර්ෂික ෂය ටික වසර මුල සමුච්චිත ෂය ටිකට එකතු කරලා අපි මූල්‍ය තත්ත්වයේ සඳහන් කරන්න ඕන. මම මූල්‍ය තත්ත්වයේ මේ වෙනකොට වත්කම් සඳහන් කරගෙන තියෙනවා මගේ පහසුව සඳහා. ඒ නිසා මම ගොඩනැගිලි පිරිවැය දාගන්නවා 4000යි. සමුච්චිත ෂය මූල්‍ය තත්ත්වයේ ආරම්භක සමුච්චිත ෂය තියෙනවා 1200යි. ඒ 1200යි වර්ෂයේ 200යි 1400යි සමුච්චිත ෂය ටික. එතකොට ධාරණාගේ අපිට එනවා 2600ක් විදිහට.
ධාරණාගේ අපිට එනවා 2600ක් විදිහට. ඊළඟට අපිට මෝටර රථ ඡය කරන්න කියනවා 10%ක්. ශේෂ පිරීක්ෂමේ මෝටර රථ තියෙනවා 2500ක්. 2500ට 10%යි කියන්නේ 250ක් වෙන මෝටර රථ ඡය. මං කලින් සඳහන් කළා වාර්ෂික ඡය වියදමක්. ඒ නිසා ආදායම් ප්‍රකාශනයේ සඳහන් කළ යුතුයි. එහෙමනම් මම බෙදා හැරීමේ වියදමර්ථය වාර්තා කරනවා මෝටර රථ ක්ෂය 250යි. පෙර සඳහන් කළා වගේ අපි මූලික තත්ත්වයේ සඳහන් කරන්න ඕන ජංගම නොවනවත්කම් යටතේ මෝටර රථයේ පිරිවැය ශේෂ පිරික්සීමේ තියෙනවා 2500යි. ආරම්භක සමුච්චිත ඡය තියෙනවා 750ක්. මේ ආරම්භක සමුච්චිත ඡය 750ට වර්ෂේෂය 250ක් එකතු කළාම වසර අග සමුච්චිත ඡය ටික 1000ක් වෙනවා. පිරිවැයෙන් සමුච්චිත ඡය අඩු කළාම ධාරණාගේ අපට ලැබෙනවා 1500ක්. දැන් ඔබට පැහැදිලි මෝටර රථයේ සහ ගොඩනැගිල්ල ඡය කළා ගැලපීම් කළ ආකාරය. තුන්වෙනි ගැලපිල්ල කියනවා 2020 මාර්තු 31 දිනට උපචිත වේතන 15000ක්ද උපචිත දුරකථන ගාස්තු 6000ක්ද ඇත. දැන් උපචිත සේවක වේතන කියන්නේ ව්‍යාපාරයට ජංගම වගකීමක්. ඒ නිසා මම ජංගම වගකීම් යටතේ වාර්තා කරනවා මූල තත්ත්ව ප්‍රකාශනයේ උපචිත වේතන මම දහස් වලින් මේ අභ්‍යාසය පිළිල කරන්න. ඒ නිසා 15000 අපි සටහන් කරන්නේ 15ක් ලෙස. මේ උපචිත වේතන දැනට ශේෂ පිරීක්ෂමේ ගෙවලා තියෙන වේතන වලට එකතු කළාම අපට ලැබෙනවා කාලච්ඡේදයට අදාළ මුළු වේතන ප්‍රමාණය. දැනට ශේෂ පිරීක්ෂමේ තියෙනවා ගෙවපු සේවක වේතන 235ක්. මේ 235ට එකතු කළාම 15ක් මුළු සේවක වේතන ටික අපට ලැබෙනවා. මුළු සේවක වේතන ටික අපට ලැබෙනවා 250ක් විදිහට මම එක් පරිපාලන විධාන යටතේ වාර්තා කරනවා. ඊළඟ ඒ ගැලපිල්ලම සටහන් වෙනවා උපචිත දුරකථන ගාස්තු 6000යි. උපචිත නිසා මම ජංගම වගකීම් වල ලියනවා උපචිත දුරකථන ගාස්තු 6000යි. මේ දුරකථන ගාස්තු උපචිත නිසා මම ශේෂ පිරීක්ෂමේ ගෙවලා තියෙන ටිකට එකතු කරනවා. දැන් ශේෂ පිරීක්ෂමේ දුරකථන ගාස්තු 44ක් ගෙවලා මම කෙටියෙන් මේ විදිහට සටහන් කරනවා දුරකථන ගාස්තු මම ගෙවලා තියෙන ප්‍රමාණය ඇතුළත් කරනවා 44ක්. මම මෙතනින් සටහන් කරන්න හේතුවක් තියෙනවා. මේ ගෙවලා තියෙන ප්‍රමාණයට එකතු කරනවා අර උපචිත 6. ඒකට හේතුව තව ගැලපිල්ලක් තියෙනවා ඔබට වෙනම මේ සම්බන්ධයෙන්. ඒ නිසා මම මෙතනින් ලිව්වා ගෙවලා තියෙනවා දැන් 44ක්. ඒකට උපචිත ටික මම මෙතෙන්දී එකතු කළා 6000ක්. එතකොට ඔබට පැහැදිලි මෙතන දැනට තියෙනවා 50ක් මුළු දුරකථන ගාස්තු වියදම. ඊළඟ ගැලපිල්ල කියනවා ලසන්තගේ පෞද්ගලික දුරකථන ගාස්තු 5000ක් ව්‍යාපාරයේ විසින් ගෙවා ඇති අතර ඒ ව්‍යාපාරයේ දුරකථන ගාස්තු යටතේ වාර්තා කර ඇත. අන්න ඒ හේතුව නිසා තමයි මේක පාරටම ආදායම් ප්‍රකාශන දුරකථන ගාස්තු ගැලපීම් කලේ නැත්තේ. ලසන්තගේ පෞද්ගලික දුරකථන ගාස්තු 5000ක් ව්‍යාපාරයේ විසින් ගෙවා ඇති අතර ඒ ව්‍යාපාරයේ දුරකථන ගාස්තු යටතේ වාර්තා කර ඇත. හවුල්කරුවන්ගේ පෞද්ගලික වියදම් හවුල් ව්‍යාපාරයේ විසින් ගෙවා ඇතනම් එය හවුල් ව්‍යාපාරයේ වියදම් යටතේ වාර්තා කරලා තිබ්බොත් අපි ඒ ප්‍රමාණය අයින් කරන්න ඕන. ඒ නිසා මම 44ට 6ක් එකතු කරලා නැවත මම අඩු කරනවා එතනින් අර හවුල්කරුගේ පෞද්ගලික දුරකථන ගාස්තු 5000ක්. එතකොට අපට ලැබෙන්නේ මුළු දුරකථන ගාස්තු ටික 45ක් විදිහට. එතකොට හවුල්කරුගේ පෞද්ගලික දුරකථන ගාස්තු
ව්‍යාපාරයේ දුරකථන ගාස්තු තුල ඇතුළත් වෙලා තිබිච්ච නිසා ඒක දුරකථන ගාස්තු වලින් අයින් කළා ගැනිලි ලෙස ජංගම ගිණුමට හර කළ යුතුය. දුරකථන ගාස්තු කියලා එයාගේ ජංගම ගිණුමට හර කළ යුතුයි. මේ දුරකථන ගාස්තු අදාළ වෙන්නේ ලසන්තට. ඒ නිසා ලසන්තට හර කරන්න ඕන 5000ක්. ඔබ මතක තබා ගත යුතුයි හවුල්කරුවෙකුගේ පෞද්ගලික වියදමක් හවුල් ව්‍යාපාරයේ වියදම් වල අන්තර්ගත කරලා තිබුණහොත් අදාළ වියදමෙන් ඒ ප්‍රමාණය අඩු කළා අදාළ හවුල්කරුගේ ජංගම ගිණුමට හර කළ යුතුයි. ඊළඟ ලැබිල්ල වෙළඳ ලැබිය යුතු ශේෂයෙන් 50000ක් බොල්නය වශයෙන් කපා හල යුතුයි. ශේෂ පරීක්ෂමේ වෙළඳ ලැබිය යුතු ශේෂය බැලුවොත් 650ක් තියෙන වෙළඳ ලැබිය යුතු ශේෂය ඒකෙන් 50ක් බොල්නය කපා හරින්න එක අපි දන්නා බොල්නය කියන්නේ බෙදා හැරීමේ වියදමක්. සා බෙදා හැරීමේ වියදම් වල ලියනවා බොල්නය 50ක්. එතකොට ශේෂ පරීක්ෂමේ වෙළඳ ලැබිය යුතු ශේෂය 650න් 50ක් බොල්නය විදිහට කපා හැරියාම ඉතිරි වෙන ප්‍රමාණය මූල්‍ය තත්ත්වයේ සටහන් කර ගන්නවා 600යි. ඒ ගැළපිල්ලම අපට ඉදිරියට කියනවා ඉතිරි ශේෂයෙන් අඩමාන අය සඳහා වෙන් කරන්නලු 10%. දැනට 600ක් වෙළඳ ලැබිය යුතු ශේෂය ඔබට මූල්‍ය තත්ත්වයේ තෙක් වෙනවා. ඒ 600න් 10%ක් අඩමානය සඳහා අඩු කරනවා මූල්‍ය තත්ත්වයේ අඩු කරනවා 600න් 10%ක් 60යි 600න් 10%ක් අඩු කළාම අපිට සුද්ධාගේ එහෙම නැත්නම් ධාරණාගේ විදිහට ලැබෙන්නේ 540යි. මෙතිද ඔබ මතක තබා ගත යුතුයි අඩමානයි ඌණ වෙන් කිරීමක්ද අදි වෙන් කිරීමක්ද කියන එකත් ගණනය කරන්න. අපිට වසර අවසාන වෙන් කිරීම ආව 60ක්. ශේෂ පරීක්ෂමේ ආරම්භක වෙන් කිරීම කොපමණ තියෙදි කියලා ඔබ බැලිය යුතුයි. ශේෂ පරීක්ෂමේ ආරම්භක වෙන් කිරීම තියෙනවා 50ක්. එහෙනම් ආරම්භක 50යි අවසාන 60යි වෙනස ඌණ වෙන් කිරීමක් වෙනවා 10ක. ඒක බෙදා හැරීමේ වියදම් යටතේ වාර්තා කරනවා අඩමාන ණය 10යි. ඔබට අවශ්‍ය නම් අඩමාන ණය සහ බොල් ණය එකට එකතු කළත් වියදම් යටතේ වාර්තා කරන්න පුළුවන්. ඒ වගේම මතක තබා ගත යුතුයි හවුල් ව්‍යාපාර අභ්‍යාසයක වියදම් ප්‍රමාණාත්මක ශේෂයන් ටිකක් නැත්නම් මේ ආකාරයට වියදම් වර්ග කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ අභ්‍යාසයේ සාමාන්‍යයෙන් පරිපාලන බෙදා හැරීම යටතේ වර්ග කිරීමට ප්‍රමාණවත් වියදම් තිබෙන නිසා මම වියදම් වර්ගීකරණය කරලා තියෙනවා. නමුත් යම්කිසි අභ්‍යාසයක වර්ගීකරණය කිරීමට තරම් ප්‍රමාණවත් වියදම් අන්තර්ගත වෙන්නේ නැත්නම් වියදම් විශ්ලේෂණය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ආකාරයට ඔබ යත් මතක තබා ගත යුතුයි. ඊළඟ ගැළපිල්ල ලසන්ත හා සමන්ත විසින් පිළිවෙලින් 10000 15000කින් භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට ලබාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් කිසිම සටහනක් තබා නොමැත. හවුල්කරුව මුදල් ගැනීම වලට අමතරව භාණ්ඩ ගැනීම කරනවා. භාණ්ඩ ගැනීම කළොත් ඊට අදාළ දිත්ත සරහන තමයි ජංගම ගිණුම හර භාණ්ඩ ගැනීමලි ජංගම ගිණුම හර කරන්න ඕන ලසන්තට 10යි ලසන්තට 10යි වසන්තට නෑ සමන්තට 15යි. භාණ්ඩ ගැනීම දිත්ත සරහන ජංගම ගිණුම හර කළා වෙළඳ ගිණුම බැර කරන්න ඕන. එහෙමනම් විකුණු පිරිවැය ගණනය කරන තැන මම ගැනුම් වලින් අඩු කරනවා. භාණ්ඩ ගැනීමලි එකතුව 25ක්. අපිට දැන් මම නැවතත් මතක් කරන්නම් භාණ්ඩ ගැනීමලි කරපන දිත්ත සරහන තමයි ජංගම ගිණුම හර වෙළඳ ගිණුම බැර. දැන් සීලුම ගැළපිලි අවසానයි. අපි ඊළඟට බලමු ශේෂ පරීක්ෂමෙන් නොගත්තු අයිතම මොනවද කියලා. මුලින්ම තියෙනවා ඉඩම් 6000යි ජංගම නොවන පත්කම් වාර්තා කරන්න ඕන සමුච්චිතශය නැහැ. එහෙනම් ධාරණගයත් 6000යි. ඊළඟට ගොඩනැගිලි අපි ගත්ත මෝටරත ගත්තා. සමුච්චිතශය
ගොඩනැගිලි ගත්තා, මෝටර රථ ගත්තා. ආරම්භක තොගේ 600 අපිට විකුණු පිරිවැය ගණනය කිරීමට ඕන වෙනවා. මම විකුණු පිරිවැය ගණනය කිරීමේ ආරම්භක තොගට සටහන් කළා 600යි. ගැනුම් 7500යි. ඒකත් අපට ඕන වෙන විකුණු පිරිවැය ගණනය කරන්න. ඊළඟට විකුණුම් 13000යි. ඒකත් අපට ආදායම් ප්‍රකාශනයට අවශ්‍ය වෙනවා. මුලින්ම සටහන් කළා විකුණුම් 13000යි. ඊළඟට වෙළඳ ලැබුත් දෑ ගත්තා. වෙළඳ ගෙවිතු දෑ 400යි. ඒක මම ජංගම වගකීම් වල සටහන් කරනවා. දැන් මම වෙළඳ ගෙවිතු දෑ කියලා ජංගම වගකීම් වල ලියලා තියෙන්නේ. ඒ අර්ථය වාර්තා කරනවා. වෙළඳ ගෙවිතු දෑ 400යි. ආරම්භ කඩමාන වෙන් කිරීම අපි ගත්තා. ඊළඟට සේවක වේතන ගත්තා. දුරකථන ගාස්තු ගත්තා. ප්‍රචාරණ වියදම් තියෙනවා 30ක්. ඒක බෙදා හැරීමේ වියදමක්. ප්‍රචාරණයේ 30යි. ඊළඟට තියෙනවා ගෙනීමේ කුලි 100ක්. ඒක අපි දන්නවා විකුණු පිරිවැය ගණනය කරද්දී ගැනුම් වලට එකතු වෙන්න ඕන. ගෙන මේ කුලි 100යි. ඊළඟට දුන් වට්ටම් තියෙන 25 බෙදා හැරීමේ වියදමක්. බෙදා හැරීම වියදම යර්ථයේ වාර්තා කරනවා. දුන් වට්ටම් 25යි. ඊළඟට ලද වට්ටම් අපිට දීලා තියෙනවා 40ක්. එක වෙනත් ආදායමක්. වෙනත් ආදායම යර්ථයේ ලියනවා. ඔබට තිරේ දිස්සු නැති මම එකින් එක අඳුන සටහන් කරනවා අදාළ තැන්වල. ඊළඟට ප්‍රාර්ථන ගිණුම් වල ශේෂ තියෙනවා. ප්‍රාර්ථන ගිණුම් වල ශේෂයන්ගේ වෙනසක් උනේ නැහැ. ඒ නිසා මම ඒ ශේෂයන් මූලික තත්ත්වයේ ලියනවා. ලසන්තගේ ප්‍රාර්ථන ගිණුමේ ශේෂය 3000යි. වසන්තගේ ප්‍රාර්ථන ගිණුමේ ශේෂය 2800යි. සමන්තගේ ප්‍රාර්ථන ගිණුමේ ශේෂය 2000යි. ඊළඟට ජංගම ගිණුම් වල ආරම්භක ශේෂය තියෙනවා. අපි ජංගම ගිණුමක් පිළියෙල කරනවා. ඒකේ සටහන් කරනවා ලසන්තගේ ආරම්භක ශේෂය 350යි බැර. වසන්තගේ ආරම්භක ශේෂය 220යි බැර. සමන්තගේ තියෙන්නේ ආරම්භක හර ශේෂයක්. ඒ නිසා හර පැත්තේ අපි සටහන් කරනවා 30ක්. ඊළඟට ණය ගිණුම ලසන්තගේ තියෙනවා 400යි. ජංගම නොවන වගකීම් වල සටහන් කරන්න ඕන. ණය ගිණුම ලසන්ත අපි මීට අදාළ ණය පොලි ගණනය කිරීම කළා. ඊළඟට මුදල් ශේෂය දෙනවා 2496ක්. ඒක ජංගම වත්කම් වල සටහන් කරන්න ඕන. මුදල් 2496යි. දැන් ශේෂ පිරිසීමට අදාළ සියලුම අයිතමයන් අපි අපේ ආදායම් ප්‍රකාශන සහ මූල තත්ත්වයට ඇතුළත් කළා. දැන් අපිට තියෙන්නේ ආදායම් ප්‍රකාශය තුලනය කරන්න. ඔබට පැහැදිලි ආරම්භක තොගයට ගැනුම් එකතු කළා. ගැනුම් 7500ක් තියෙනවා. ඒ 7500න් භාණ්ඩ ගෙනිලි 25ක් අඩු කරන්න ඕන. 25ක් අඩු කළා. ඒ වගේම ගෙනීමේ කුලි එකතු කරන්න ඕන 100ක්. එතකොට අපිට 7575ක් ලැබෙනවා. 7575ක්. ඊළඟට අපි ආරම්භක තොගයට මේ සුද්ධ ගැනුම් වල එකතුව අරගෙන අපිට එතකොට ලැබෙනවා 8175ක්. ඒකෙන් අවසන් තොගය 500 අඩු කළාම අපිට විකුණුම් පිරිවැය ලැබෙනවා 7675ක්. 7675ක්. ඔබට පැහැදිලි ඇති ගැනුම් වල සුද්ධ එකතු එහෙම නැත්නම් ගැනුම් වලට ගෙනීමේ කුලි එකතු කරලා භාණ්ඩ ගෙනිලි අඩු කළාම මෙතන 7575ක් ආවා. ඒ 7575ට ආරම්භක තොගේ 600 එකතු කළාම 8175යි. 8175න් අවසන් තොගේ 500ක් අඩු කළාම විකුණුම් පිරිවැය ලැබෙනවා 7675ක්. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කළාම දරලාභය ලැබෙනවා 5325ක්. දරලාභයේ 5325ට වෙනත් ආදායම් වල එකතුව 40ක් එකතු වෙනත් ආදායම් වල එකතුව 40ක් එකතු කළාම අපට ලැබෙනවා එතන එකතුව
5365 5365ක් ලැබෙනවා. ඊළඟට අපි ගත්තොත් පරිපාලන වියදම් වල එකතුව අපට එනවා 495ක්. පරිපාලන වියදම් වල එකතු වෙනවා 495ක්. බෙදා හැරීමේ වියදම් වල එකතුව ගත්තොත් අපිට බෙදා හැරීමේ වියදම් වල එකතු වෙනවා 365ක්. වෙනත් වියදම් වල එකතුව මූල්‍ය හා වෙනත් වියදම් වල එකතුව 70යි. මේ මුළු වියදම් වල එකතුව ගත්තොත් අපිට එනවා 930ක්. එතකොට 5365 මුළු වියදම් ටික අඩු කළාම අපට සුද්ධ ලාභය ලැබෙනවා 4435ක්. මේ සුද්ධ ලාභය 4435න් අපි මේ වෙනකොටත් ප්‍රාර්ථන පොලී වශයෙන් 390ක් විසර්ජනය කරලා තියෙනවා. හවුල් වේතන වශයෙන් 360ක් විසර්ජනය කරලා තියෙනවා. තවදුරටත් අපට විසර්ජනය කරන්න ඉතුරු වෙන්නේ ලාභ කොටස් වශයෙන් 3685ක් විතරයි. 3685. මේ 3685 ලාභ කොටස් වශයෙන් බෙදද්දී අපි දන්නවා ලාභ අනුපාතය 3ට 2ට 1ක් විදිහට තමයි මේ හවුල් ව්‍යාපාරේ ලාභ අනුපාතය තිබ්බේ. එහෙමනම් අපි මේ ඉතිරි ලාභය 3685 3ට 2ට 1ට අනුපාතයට බෙදමු. 3ට 2ට 1ට අනුපාතයට බෙදනකොට ලසාන්තර වෙන 1842.5ක් 1842.5ක් එනවා. ඊළඟට වසන්තට එනවා 1228.5ක් 1228.5ක් එනවා. සමන්තට එනවා 614ක්. එතකොට අපි ප්‍රාර්ථන පොලී විදිහට 390ක් විසර්ජනය කළා. හවුල් වේතන විදිහට 360ක් විසර්ජනය කළා. ලාභ කොටස් විදිහට 3685ක් විසර්ජනය කළා. එතකොට විසර්ජනය කරපු මුළු ටිකේ එකතුව 4435යි. ඔබට දැන් පැහැදිලිව පේනද සුද්ධ ලාභ විසර්ජනය කරාට පස්සේ ජංගම ගිණුමේ ශේෂය විසර්ජනයේ ශේෂයක් නැහැ. එක බිඳුවක් වුණා. ප්‍රාර්ථන පොලී හවුල් වේතන වගේම සුද්ධ ලාභේ විසර්ජනය කරද්දී ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර කියන දිත්ත සටහන යටතේ ලාභ කොටස් ජංගම ගිණුමට බැර කරන්න ඕන. ලසන්තර 1842.5යි 1842.5යි වසන්තර 1228.5යි 1228.5යි සමන්තට 614යි. ඊළඟට මූලික තත්ත්වයේ තුලනය කිරීමට පෙර අපි ජංගම ගිණුම තුලනය කරලා ඉන්න ඕන. අපිට පැහැදිලිව දැක්වෙනවා ඇති ජංගම ගිණුමේ ලසන්ත වසන්ත සමන්ත කියන තුන් දෙනාගේම බැර ශේෂයන් වැඩි. නිසා බැර පැත්ත මම එකතු කරනවා ලසන්තගේ. බැර ශේෂයන්ගේ එකතු වෙනවා 2482.5ක්. 2482.5යි. වසන්ත ගේනවා 1588.5ක්. 1588.5යි. සමන්තගේ බැර ශේෂය එනවා 954ක්. ඒ ශේෂයන් අපි හරට ගේනවා 2482.5යි 1588.5යි 954යි. ඊළඟට අපි හරට ගෙනහැල්ලා හර පැත්තේ තීරු වල තියෙන අගයන් අඩු කළාම අපිට ශේෂ ලැබෙනවා. ලසන්තගේ අපි අඩු කරන්න ඕන 15ක්. ලසන්තගේ 15ක් අඩු කරලා ලැබෙනවා 2467.5ක්. 7.5ක් ලැබෙනවා. වසන්තගේ හර පැත්තේ අඩු කරන්න නැහැ. ඒ නිසා 1588.5යි විදිහටම ලැබෙනවා. සමන්තගේ අඩු කරන්න ඕන 45ක්. එතකොට අපට ලැබෙනවා 909. ඊළඟට අපි මෙන්න මේ ජංගම ගිණුමේ ආපු අවසාන ශේෂ ජංගම ගිණුමේ ආපු මේ අවසාන ශේෂයන් මම ඔබට හයිලයිට් කරලා පෙන්වුවා රතු පාටින්. මේ ආපු ශේෂ
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම ගිණුම් යටතේ වාර්තා කරන්න ඕන. ලසන්තගේ ශේෂය ආවේ 2467.5යි. ඊළඟට වසන්තගේ ආවේ 1588.5යි. ඊළඟට සමන්තගේ ආවා 909යි. දැන් අපිට මූල්‍ය தත්ත්වය තුලනය කරන්න පුළුවන්. මුලින්ම ජංගම නොනවත්කම් වලින් අපි පටන් ගත්තොත් ජංගම නොනවත්කම් වල පිරිවෙ එකතු වෙනවා 12500ක්, සමුච්චිත සේනවා 2400ක්, ධාරණාගය අපිට ලැබෙනවා 10100ක්. ඊළඟට ජංගම වත්කම් වල එකතුව ගත්තොත් අපිට ලැබෙනවා 3486ක්. මුළුවත් කම්මල එකතුව අපිට ලැබෙනවා 13586ක්. 3586ක් ලැබෙනවා. ඊළඟට අපි හිමිකම තාවොත් ප්‍රාර්ථන ගිණුම් වල එකතුව අපිට ලැබෙනවා 7800ක්. ජංගම ගිණුම් වල එකතුව ගත්තොත් අපිට ලැබෙනවා 4965ක්. ජංගම නොවන වකීම් වල එකතුව 400යි. ජංගම වකීම් වල එකතුව 421යි. මුළු එකතුව අපිට ලැබෙනවා 13586ක් ලෙස. අපට පැහැදිලි මූල තත්ත්වයේ මුළුවත්කම් වලට හිමිකම හා මුළු වකීම් වල එකතුව සමානයි. අපට මම මේ ඉදිරිපත් කළේ හවුල් ව්‍යාපාර අභ්‍යාසයක මූලික සිද්ධාන්ත අවබෝධ කර ගැනීම සඳහා අභ්‍යාසයක්. නැවතත් දවසක අපි හවුල් ව්‍යාපාර අභ්‍යාසයකින් මුණ ගැසීමට බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. ඔබට සුබ දවසක්.